साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। साधु साधु साधु। අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ සම්මා දිට්ඨිය පිළිබඳවයි. සම්මා දිට්ඨිය කියන කරුණේදී අපි මුලින්ම සාකච්ඡා කළා ලෞකික ලෝකෝත්තර වශයෙන් මේ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨියට අදාළ දසවස්තුක කරුණු 10කින් යුතු ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව. ඒ තමයි ඔබට මතක ඇති අපි සුළුවෙන් මතක් කරගත්තොත් දානි විපාක ඇත, පුදු පූජා කටයුතු වල විපාක ඇත, ඊළඟට සේවා කටයුතු අප උපස්ථාන කිරීමේ විපාක ඇත, මව කියා පියා කියා විශේෂ කෙනෙක් ඇත, මෙලොව පරලොව ඇත, ඊළඟට කර්ම ඵලයන්ගේ විපාක, ඕපපාතික උපත, ඊළඟට ධර්මය අවබෝධක සමන බ්‍රාහ්මණයන් වහන්සේලා ඇත කියන කරුණු 10. එක මතකෙට අපි වෙන වැඩසටහන සාකච්ඡා කළා. ඊළඟට අපි සාකච්ඡා කළේ ඒ සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස ලෞකික ලෝකෝත්තර වශයෙන් සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස උපකාර වන කාරණාවන් හැටියට මහා වේදල්ල සූත්‍රයේ දේශනා කරනවා කරුණු දෙකක් සම්මා දිට්ඨියට උපකාර වෙනවා. ඒ තමයි පරතෝ ഘോഷයත් ඊළඟ එක යෝනිසෝ මනසිකාරයත් කියන කරුණ. එහිදී පරතෝ ഘോഷය ඒ වගේම යෝනිසෝ මනසිකාරය කියන ওই කරුණු දෙක මුල් කර ගනිමින් ඒ කරුණු දෙක මත පිහිටා තව කරුණු 5ක් පුරුදු කර ගැනීමෙන් සම්මා දිට්ඨියට පැමිණ කෙනෙක් චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් යන ඵලයන් සාක්ෂාත් කරනවා කියන කරුණ අපි සාකච්ඡා කළා. ඉතින් පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය මත පිහිටමින් යන්නේ ඒ කෙනා උපයෝගී කරගනිමින් සීලය ඔබට මතක ඇති, ඊළඟට ධර්ම ඥානය, ධර්ම සාකච්ඡාව, සමත විදර්ශනා කියන කරුණු 5 මුල් කරගෙන සම්මා දිට්ඨියට පැමිණ ඒ හේතුවෙන් අන්නෝහු ඒ සම්මා දිට්ඨිය මුල් කරගනිමින් අන්නේ කෙනා චිත්ත විමුක්ති ප්‍රඥා විමුක්ති ඵලයන් සාක්ෂාත් කරනවා කියලා ගියවර වැඩසටහනේදී ඔබට මතක ඇති අපි මහා වේදල්ල සූත්‍රය සුකරගෙනමින් කතා කළා. එතකොට ඔය සම්මා දිට්ඨියත් එක්කම නැත්නම් මිත්‍යා දෘෂ්ටියට විරුද්ධ වචන. එතකොට අර දසවස්තුක සම්මා දිට්ඨිය කියන කරුණාවෙන් බැහැරව. ඒ එක්කම ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන කරුණ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා මෙතනදී සම්මා දිට්ඨිය කියන එකේදී මූලිකව භාගතුන් වහන්සේ විස්තර කරන්නේ ඇත්ත වශයෙන්ම ලෝකෝත්තර සම්මා දිට්ඨිය ප්‍රකට කරවන්නේ. ඒ තමයි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං. දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව ඇති අවබෝධක් ඥානය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව ඇති අවබෝධක් ඥානය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව ඇති අවබෝධක් ඥානය. දුක්ඛ නිරෝධ මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳ ඇති අවබෝධක් ඥානය.
එතකොට ආර්ය සත්‍ය හතරේදී හැම එකකම අවසානයේ ඔබට මතක ඇති කියුණා අවබෝධඥානෙ කියන එක. දැන් එහිදී අවබෝධඥානෙ කියලා කියන්නේ සාක්ෂා එය සම්පූර්ණයෙන්ම අවබෝධකට වදාළ කියන එක. ඒ කියන්නේ එතනදී දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් නැති ওই ඥාන තුන පිළිබඳ එක තමයි අවබෝධඥානය කියලා කියන්නේ. එතනදී මේ සම්මා දිට්ඨියට පැමිණීමේදී මේ දුක, සමුදය, නිරෝධය, මාර්ගය අවබෝධ කිරීමේ අවබෝධඥානයන්, ඒ කියන්නේ සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් සාක්ෂාත් කොට වදාර. කෘතඥාන වශයෙන් සත්‍ය ඥාන වශයෙන් සාක්ෂාත් කර පැමිණීමට අපි කියනවා සම්මා දිට්ඨියට පැමිණුණා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නිදහස් වුණා නැත්නම් තව වචනයක්. ඒ කියන්නේ නැත්නම් අපි කිව්වොත් ආර්ය අෂ්ටාංගික මහ බැසගත්තා. එහෙම නැත්නම් අපි කියනවා සෝවාන් වුණා කියන කරුණයි. සත්‍ය ඥානෙට පැමිණීම. කෘත්‍ය ඥාන ඊළඟට කෘතඥාන වශයෙන් ඒ කාරණාවන් සියල්ල අවසන් කිරීම අන්න උතුම් අරහත්වය. ඒටම තව නමකින් කියනවා විද්‍යාව සාක්ෂාත් කිරීම කියලා. එතකොට ඒ විද්‍යාව කියන වචනේ තමයි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං වශයෙන් තියෙන්නේ. ඒතර අවිද්‍යාවේදී දුක්ඛේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං ওই විදිහට යන්නේ. එතකොට මෙතනදී සම්මා දිට්ඨිය, ඊට මිච්ඡා දිට්ඨියදිත් විස්තර කරන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය ඥානං ওই විදිහට. එතකොට එතනදී විස්තර කරන ඒ ආකාර දෙකේදී එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් සම්මා දිට්ඨියට පැමිණීමයි එහෙනම් අවිද්‍යාවයි කියන දෙකම එකක් කියලා. මෙතනදී මේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, සම්මා දිට්ඨිය කියන කරුණ විස්තර කරන්නේ එතනදී ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන කරුණයි. අනේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතර සත්‍ය ඥාන වශයෙන් පැමිණීම දුක අවබෝධ කරන්න. ඊට පස්සේ සමුදය ප්‍රහාණයට. ඊට පස්සේ නිරෝධය සාක්ෂාත් කිරීම. ඊට පස්සේ මාර්ගය ප්‍රගුණ කිරීම කියන සත්‍ය ඥානයට පැමිණීම කියන කරුණ තමයි එතන ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී මෙතනදී සම්මා දිට්ඨියේ දුක්ඛේ ඥාන, සමුදය ඥාන කියලා විස්තර කරන්නේ. හොඳට මට තියාගන්න ඕනේ. නැත්නම් ගොඩක් අය සමහර වෙලාවට පටලවා ගන්නවා. මේ සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව සාක්ෂාත් කිරීම හරි සමානයි අරහත්වයයි කියන එකම. එතකොට ඒක වැරදි. එතනදී අවිද්‍යාවේදීත් ඊට පස්සේ නැත්නම් අපි ගත්තොත් විද්‍යාවේදීත් මේ විදිහට දුක්ඛේ ඥානං, සමුදය ඥානං කියන එක විස්තර වෙන්නේ එතනදී සත්‍ය ඥානය කියන කරුණට එහා තියෙන තව ඥාන දෙකක්. කෘත්‍ය ඥානය ඒ කිව්වේ දුක දැන් තිබෙන්නේ අවබෝධ කරන්නනේ. එතකොට අවබෝධ කිරීම පිණිස හික්මෙනවා කෘත්‍ය. ඊට පස්සේ කෘතඥානය. දුක අවබෝධ කළා. දැන් සත්‍ය ඥානය කියලා දුක කියන්නේ සත්‍යයක්. කෘත්‍ය මොකක්ද? අවබෝධ කරන එකයි. කෘත්‍ය තමයි කරලා අවසන් අන්න අවබෝධ කළා කියන කරුණ. ඒතර සත්‍ය ඥානය කියවේ සම්මා දිට්ඨියේදී මේ දුක්ඛේ ඥානය කියවේ සත්‍ය ඥානය කියවේ අවබෝධ කරන්නේ තියෙන අන්න ඒක. ඒතර අවබෝධ කළ මේක ඒකාන්තයෙන්ම සත්‍යයක්. මේ දුක කියන්නේ සත්‍යයක් කියන එක. ඊට පස්සේ මේ තණ්හාව දුක හටගන්න උපකාර වන දේ ඒක සත්‍යයක්. මේ නිවන කියන්නේ තණ්හාවේ නිරුද්ධ වීම මේ නිවන ඒක සත්‍යයක්. ඒ සාක්ෂාත් එක සත්‍යයක්. එතකොට නිවන සාක්ෂාත් කරන්න තියෙන එක සත්‍යයක්. ඊට පස්සේ මාර්ගය ප්‍රගුණ කරන්න ඒක සත්‍යයක්. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ දුක්ඛ නිරෝධ මාර්ගය ඒක සත්‍යයක්. ඒ යන්න මාර්ගය එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? ප්‍රගුණ කරන්නයි කියන එකත්. නිවන තියෙන්නේ නිරෝධය තියෙන්නේ සාක්ෂාත් කිරීම කරන්නයි කියන එකයි. ඊට පස්සේ තණ්හාව තියෙන්නේ ප්‍රහාණය කරන්න. ඒ කියන්නේ සමුදය තියෙන්නේ ප්‍රහාණය කරන්නයි. දුක තියෙන්නේ අවබෝධ කරන්නයි. අවබෝධ කරන්නයි, ප්‍රහාණය කරන්නයි, සාක්ෂාත් කරන්නයි, ප්‍රගුණ කරන්නයි කියන ඔය කරුණු හතර. අන්න ඒකට කියන කෘත්‍ය. කෘතක් අන්න අවබෝධ කරන්නයි නෙමෙයි ඊට පස්සේ අවබෝධ කළා. අන්න කෘත්‍ය ඥානෙ. ප්‍රහාණය කරන්නයි නෙමෙයි ප්‍රහාණය කළා. කරලා අවසන්. කෘත්‍ය. කෘත්‍ය කෘතක් කරලා අවසන්. ඊට පස්සේ නිවන තියෙන්නේ සාක්ෂාත් කරන්නයි. අන්න කෘත්‍ය. කෘතක් මොකද? නිවන සාක්ෂාත් කළා අවසන්. ඊට පස්සේ යන්න
මාර්ගයේ තියෙන ප්‍රගුණ කරන්නයි. අන්න කෘතක් කරන්න ඕනදී. කෘත්‍ය කරන්න ඕනදී. අන්න කෘතක් එතකොට මොකද්ද? කෘතක් කියලා කියන්නේ කරලා අවසන්. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතක් ඥාන. කරලා අවසන් වුණේ මොකද? ප්‍රගුණ කළා. එතකොට අන්නේ සත්‍ය ඥානයට පැමිණීම සම්මා දිට්ඨියේදී මේ විස්තර වෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ කතාව තමයි මේ දුක්ඛ ඥාන, සමුදය ඥාන කියලා කියන්නේ. සියලු විද්‍යාව සාක්ෂාත් කිරීමේදී එතනදී දුක්ඛ ඥාන, සමුදය ඥාන කියන්නේ අන්න කෘත්‍ය ඥානයත් කෘතක් ඥානයත් කියන කරුණු දෙක එකතු වෙනවා. ඒතර ඒක හොඳට පටලව ගන්න එපා. එතකොට ඒ කරුණ තේරුම් ගන්න හරි ලස්සන දේශනාවක් තියෙනවා. මේ සම්මා දිට්ඨිය කරුණත් එක්කම ගැළපීලා යන තව වචනය තමයි සක්කාය දිට්ඨිය කියන එක. ඒක සක්කාය සම්මා දිට්ඨියට පැමිණීමත් ඔන්න සෝවාන් කියනවා. සක්කාය දිට්ඨිය නිදහස් වීමත් සෝවාන් කියලා අපි අහලා තියෙනවානේ. එතකොට ඒක. එතකොට බුදුරජාන්සේකින් අහන එක දවසක් භික්ෂුවක් කළා මේ සීල සූත්‍රයේ තියෙන්නේ. ඔන්නේ කරුණු දෙකේ වෙනස තේරුම් ගන්න මේ කියන්නේ. නැත්තම් කෙනෙක් පටලව ගන්න පුළුවන්. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන කතා කරන්නේ අද දවසේ. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය වශයෙන් විස්තර කරන්නේ දුක්ඛ ඥාන, සමුදය ඥාන කියන එකයි අපි කතා කරන්නේ. එතකොට මේ දුක්ඛ ඥාන, සමුදය ඥාන කියන එකම තවත් ධර්මයේ විස්තර වෙනවා විද්‍යාව කියන එකෙදිත්. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ සම්මා දිට්ඨියම මෙතනදී මේක තමයි අරහත්ත්වය මේකයි දෙකම සමානයි කියලා. ඒක නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න. එතකොට අපි කිව්වේ සත්‍ය ඥානයට පැමිණීමේදී සම්මා දිට්ඨිය යන්නේ සත්‍ය ඥානයට පැමිණීම. කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් සියල්ල සාක්ෂාත් කර ගැනීම, නිවනට පැමිණීම අන්න එතකොට විද්‍යාව. එතකොටත් අන්න දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන වශයෙන් විස්තර කරනවා. එතකොට අන්නෙහි වෙනස්කම නැහැ කියන එක තේරුම් ගන්න. ඒක මේ සත්‍ය ඥානයටත්, කෘත්‍ය ඥානයට, කෘතඥානයට පැමිණීම විද්‍යා විමුක්තිය කියන එකත්, සත්‍ය ඥාන පැමිණීම සම්මා දිට්ඨිය කියන එකත් විස්තර වෙන්නේ සම්මා දිට්ඨියත් එක්කම කතා වෙනවා සක්කාය දිට්ඨිය කියන වචනේ. ඒ අනුසාරයෙන් තමයි අද අපි ඔන්න කතා කරන්න යන්නේ. එතකොට ඒට අපි උපයෝග කරගන්න මුලින්ම සූත්‍ර දෙකක්, ඒ දෙකත් කියලා ඉන්න සීල සූත්‍රයත්, ගද්දුලබද්ද සූත්‍රයත්. ඒතර සීල සූත්‍රයේ භික්ෂුවක් ඇවිල්ලා අහනවා බුදුරජාණන්සේගේ ස්වාමීනි භාගතුන් වහන්සේ සෝවාන් මාර්ගයේ ඉන්න ශ්‍රාවකෙක් සෝවාන් වෙන්න මොකද කරන්න ඕන කියනවා. සෝවාන් ශ්‍රාවකයා සකදාගාමී වෙන්නත්, සකදාගාමී ශ්‍රාවකයා අනාගාමී වෙන්නත්, අනාගාමී ශ්‍රාවකයා අරහත්ත්වයේ පිණිස මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ තමයි කියනවා බුදුරජාණන් තනි වචනින් පංච උපාදානස්කන්ධ විදර්ශනා කිරීමයි. එච්චරයි. පංච උපාදානස්කන්ධ විදර්ශනා කරන්නේ කොහොමද අපි ගත්තොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය වශයෙන්. එතකොට මේ පංච උපාදානස්කන්ධයට අපි බැඳලා ඉන්නවා හතර ආකාරයකින්. ඒ තමයි පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔය හතර ආකාරයකින් ඔය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වලට රූපයට 4යි, විඳීමට 4යි, සංඥාවට 4යි, සංස්කාරයට 4යි, විඥාණයට 4යි. 4 වර 5 20යි. ඔය 20ට කියනවන්න 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. එතකොට ආන්නේ 20 ආකාර සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණාද? අන්න ඔහු ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමුණා. ඔන්න තේරුම් ගන්න. ඒ ගද්දුලබද්ද සූත්‍රය. ඒ තමයි කුමක්ද? බුදුරජාණන් දේශනා කරනවා ඒ 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දැන් රූප, වේදනා, සංඥා, සංඛාරනේ පංච උපාදාන. ඒකට 4 ගානේ එකින් එකට 20යි හැදෙන්නේ. එතකොට කොහොමද රූපය අන්නේ කෙනා මොකද කරන්නේ? රූපං අත්තතෝ සමුනුපස්සති. අන්න හොඳට මතක තියාගන්න. රූපය ගැන මුලාවෙන් දකිනවා. රූපං අත්තතෝ සමුනුපස්සති. රූපය ආත්මයෙන් ආත්මයක් හැටියට රූපය ආත්මයි කියලා මුලාවෙන් දකිනවා. රූපං අත්තතෝ සමුනුපස්සති. පළවෙනි එක. රූපය ගැන 4 ආකාරයි කියවනේ. එතකොට 4 පළවෙනි එක මොකද්ද? 4 ආකාරයෙන් නම් රූපයට පළවෙනි එක තමයි රූපං අත්තතෝ සමුනුපස්සති. රූපය ආත්මයක් හැටියට මුලාවෙන් දකින්න. දෙවෙනි එක රූපේටම. ඊළඟට තමයි රූපං වා අත්තානං. ආත්මීය
ආත්මීය ස්වභාවයකින් රූපය හැදිලා තියෙනවා කියලා මුලාවෙන් දකිනවා. ඔන්න දෙවෙනි එක. පළවෙනි එක රූපය ආත්මයි කියලා මුලාවෙන් දකිනවා. දෙවෙනි එක ආත්මීය ස්වභාවයකින් රූපය හැදිලා තියෙනවා කියලා දකිනවා. දෙවෙනි ආකාරයේ රූපය ගැන. තුන්වෙනි ආකාරය ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තනිවා රූපං. ඔන්න තුන්වෙනි එක. ඒ තමයි ආත්මය තුල රූපේ තිබෙනවා කියලා මුලාවෙන් දකිනවා. රූපය ආත්මයි හැටියට මුලාවෙන් දකිනවා. ආත්මීය ස්වභාවයෙන් රූපේ හැදලා තියෙනවා කියලා මුලාවෙන් දකිනවා. ආත්මය තුල රූපය තියෙනවා කියලා මුලාවෙන් දකිනවා. තුන්වෙනි ආකාරය රූපය ගැන. රූපය ගැන දකින හතරවෙනි ආකාරය කුමක්ද? ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා රූපස්මින් වා අත්තානං. ආත්මයේ තියෙන්නේ රූපය තුලයි කියලා මුලාවෙන් දකිනවා. ඔන්න හතර ආකාරය. රූපය ආත්මයි කියලා මුලාවෙන් දකිනවා. ආත්මීය ස්වභාවයකින් රූපය හැදුණා කියලා මුලාවෙන් දකිනවා. ආත්මයේ තුලයි රූපය තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. රූපේ තියෙන්නේ ආත්මේ තියෙන්නේ රූපය තුලයි කියලා මුලාවෙන් දකිනවා. ඔන්න ආකාර හතර. ඔන්න මතක තියාගන්න. එතකොට ওই විදිහට තමයි විඳීමටත්. වේදනාව ආත්මයි කියලා මුලාවෙන් දකිනවා. ආත්මීය ස්වභාවයෙන් විඳීම හට අරගෙන තියෙන කියලා මුලාවෙන් දකිනවා. ආත්මයේ තුලයි විඳීම තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. විඳීම තුලයි ආත්මයේ තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. සංඥාවටත් එතකොට ඊට පස්සේ සංඥාවත් ආත්මයි කියලා මුලාවෙන් දකිනවා. ආත්මීය ස්වභාවයකින් සංඥාව හැදලා තියෙන කියලා මුලාවෙන් දකිනවා. ආත්මයේ තුලයි සංඥාව තියෙන කියලා මුලාවෙන් දකිනවා. සංඥාව තුලයි ආත්මයේ තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. ඊට පස්සේ ඔන්න සංඥාවට හතරයි. සංස්කාරය. සංස්කාරය ආත්මයි කියලා මුලාවෙන් දකිනවා. ඊළඟට ආත්මීය ස්වභාවයකින් සංස්කාරය හැදලා තියෙනවා කියලා මුලාවෙන් දකිනවා. ආත්මය තුල තමයි සංස්කාරය තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. සංස්කාරය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. සංස්කාරය. විඥානය. විඥානේ ආත්මයි කියලා මුලාවෙන් දකිනවා. ආත්මීය ස්වභාවයෙන් විඥානේ හැදිලා තියෙනවා කියලා මුලාවෙන් දකිනවා. ආත්මය තුල තමයි විඥානේ තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. විඥානේ තුල තමයි ආත්මය තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. රූප, වේදනා, සංඥා, සංකාර කියන පහට හතර ආකාරයකින් ඔන්න 20යි. ඔය 20ට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. 20 ආකාරයේ සක්කාය දිට්ඨිය නිදහස් වීම අන්න සම්මා දිට්ඨියයි. තපත් වීමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වීමයි. දුක්ඛේ ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියලා විස්තර කළේ ඔන්න ඔකයි. එතකොට ඒ කිව්වේ මොකක්ද? මෙතනදී සම්මා මේ කියන්නේ සෝවාන් වුණා කියන එකයි. ඒ පිළිබඳව තියෙන දෘෂ්ටියෙන් ගැලවීමයි. ආත්මීය වශයෙන් සැබෑ ලෙස ගැලවීම නෙමෙයි. මේ 20 ආකාර දෘෂ්ටියෙන් ගැලවීමයි. ආත්මීය ස්වභාවයෙන් ගැලවීම නෙමෙයි. ඒතර ආත්මීය ස්වභාවයෙන් රූපය කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාර කෙරෙහි, විඥානය කෙරෙහි ආත්මේනු සම්පූර්ණ නිදහස් වුණා කියන්නේ අරහත්වයයි. ඒ කියන දෘෂ්ටියෙන් ගැලවීම. මේකයි මේකට 20 ආකාර සක්කාය දිට්ඨිය කියන නම දැම්මේ. දිට්ඨි දෘෂ්ටි. මය ගැලවීම නෙමෙයි. දෘෂ්ටිය කියන්නේ අපි කිව්වනේ දැන්. දෘෂ්ටිය මොකද්ද? අර ටික, අර හතර. ඒ දෘෂ්ටිය ගැලවීම. හතර ආකාරයෙන්ම නිදහස් වීම විමුක්තිය. විද්‍යාව. ඒක යන වෙනසය කියලා කිව්වේ. සක්කාය දිට්ඨියෙත් මේ සම්මා දිට්ඨියෙත් විද්‍යාවෙත් කියන එක. ඒතකොට දෘෂ්ටියෙන් ගැලවෙන්නේ කොහොමද? අන්න ඒක නා මේ පංච උපාදානස්කන්ධ විදර්ශනා කිරීමෙන්මයි. අන්න සීල සූත්‍රයේ දේශනා කළේ. එතකොට කොහොමද දැන් මෙතනදී හැම වෙලේම ආත්මීය ප්‍රකට කරන් තියෙන්නේ? රූපය ආත්මයි. ඊට පස්සේ ආත්මීය ස්වභාවයෙන් රූපය
එහෙම නැත්නම් මේ ආත්මයේ තුල රූපයේ තුල ආත්මය නැත්නම් විඳීම ඒකත් ඔක්කොටම එහෙමනේ. එතකොට ආත්ම කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ හැම වෙලේම. ඒ කියන්නේ මොකක්ද? ආත්මය කියන වචනේ තේරුම තමයි තමාගේ වසඟී පවත්වා ගන්න පුළුවන් කියන දෘෂ්ටියක් අපේ තියෙනවා. ඒතර හිතන්නකෝ දෘෂ්ටියකින් ගැලවෙන්නවා කියන එක කොහොමද එතකොට? දැන් අපි දෘෂ්ටි කීක හැමදාම හිතන් හිටියේ සාමාන්‍යයෙන් අපි කතා කරන දන්න දෘෂ්ටික විතරනේ. එතකොට මේ ආත්මීය ස්වභාවය කියන දෘෂ්ටියත් එක්ක මේ ආත්මාත්ම කියන දෘෂ්ටි මේ කතාවත් එක්ක දෘෂ්ටි දෙකක් තියෙනවා අභ්‍යන්තරේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔය කරුණු පහම ආත්මයි කියලා හරි. එහෙම නැතිබුනේ. ඒ නැත්තම් ඔය කරුණු පහම ආත්මීය ස්වභාවයෙන් හැදුනා කියලා හරි. ඔය ආත්මීය ඔය කරුණු පහ තුල තියෙන්නේ කියලා හරි. ඔය කරුණු පහ තුල තමයි ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා හරිනේ තිබ්බේ. ඕකනේ විෂයාකාර සක්කාය දිට්ඨිය කිව්වේ. එතකොට දෘෂ්ටියත් එක්ක ඔය දිට්ඨියත් එක්ක තව දිට්ඨි දෙකක් තියෙනවා. ඒ දෘෂ්ටි දෙකට කියන වචනයක් ශාස්ත්‍ර දෘෂ්ටියත් ශාස්ත්‍රත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් කියලා. ශාස්ත්‍රත උච්ඡේද කියන දෙක වෙන් වෙන්නේ මේ ආත්ම දෘෂ්ටියත් එක්කයි. ආත්මය කියන එකත් එක්කයි. ඒ ආත්ම දෘෂ්ටියෙන් ගැලවීමට කියන අනාත්මය කියන සංඥා ප්‍රකට වුණා කියන එක. ඒ අනාත්මය කියන එක නුවණින් පිළිසෙ දැක්කයන් අරහත්වේ. ඒ දැකීමත් එක්ක අනිත්‍ය කියන දෙක අනිත්‍ය කියන ඒ කියන්නේ සාමාන්‍යයෙන් තේරුම් ගත්තොත් අනාත්මයේ වඩා අවසන් වන්නේ. අනිත්‍ය කියන එක වැඩි අවසන් වන්නේ. ඊට පස්සේ දුක පිළිසිඳ අවබෝධ කරන්නේ අනේක කෘත්‍ය ප්‍රපෙමන කෘත්‍ය ඥානයට ප්‍රපෙමනා කිව්වේ. ඒ කෘත්‍ය ඥානයට ප්‍රපෙමනා කියන්නේ අනිත්‍ය වශයෙන් දෙක අවසන්. දුක් වශයෙන් දෙක අවසන්. නිරෝධ වශයෙන් සියල්ල සාක්ෂාත් කර. ඒ කියන්නේ මේ අනාත්ම වශයෙන් දෙක අවසන් කියන එක. අය වඩන්නද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්න දෙයක් නැහැ ඒක නට. මගේ ආත්මීය වශයෙන් බැහැර කරලා ඉවරයි. මගේ ආත්මයෙන් තොරයි කියලා දෘෂ්ටියෙන් ගැලවීම අන්න සක්කාය දිට්ඨියෙන් ගැලවුණා. සම්මා දිට්ඨියට පැමිණුණා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒයි වෙනසන්න තේරුම. ඒකයි දැන් සීල සූත්‍රේ හැම වෙලෙම කියන්නේ. භාගතුන දේශනා කරන්නේ පංච උපාස්කන්ධ දර්ශන පංච උපාදාන විදර්ශන පංච උපාස්කන්ධ විදර්ශනා කරන්න කියලා. එතකොට ඒ අහගෙන ගිහිල්ලා භික්ෂුව අවසානයේ කියනවනේ ඒක නිවන සාක්ෂාත් කළාට පස්සේ දැන් ওই විදිහට අනාගාමී වෙන කෙනාට මොකද්ද කරන්නේ? වෙන්න නම් පංච උපාස්කන්ධ දර්ශනා කරන්න. අනාගාමී වුණාට පස්සේ අරහත්ත්වයටපත් වුණාට ඒත් පංච උපාදානස්කන්ධ විදර්ශනා කරන්නයි කිව්වා. ඊට පස්සේ භික්ෂුව අරහත්ත්වයටපත් වුණාට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? එතකොට බුදුරජාණන් දේශනා කළා. ඔබ ප්‍රශ්නේ අපි බොවා ගියා. එතකොට තියෙන්නේ විදර්ශනාව නෙමෙයි. ඒක සියල්ල අන කෘත්‍යත් ඉවරයි. කාර්යයත් ඉවරයි. අවබෝධය කරන්න ඕන කියන එක අවබෝධ කරලා අවසන්. ප්‍රහාණ කරන්න ඕන ප්‍රහාණය කරලා අවසන්. නිරෝධ කරන්න ඕන නිරුද්ධ කරලා අවසන්. සාක්ෂාත් කරලා අවසන්. සාක්ෂාත් කරලා දැන් ඉන්නේ. ප්‍රගුණ කළ යුතු මාර්ගය ප්‍රගුණ කරලා අවසන්. ඒ හේතුවෙන් දෙයක් සාක්ෂාත් කින් නිවන් සැපේ. ආනි විමුක්ති සැපය ඊට පස්සේ භික්ෂුව වාසය කරන්නයි කිව්වා. ඒකයි භික්ෂුව ප්‍රශ්නේ අභිභවාගිය කිව්වා. අන්නේ විද්‍යාවයි. එතන ඒකයි. එතකොට යන්න දුක්ඛේ ඥානං සමුදය ඥානං මාර්ගේ ඥානං නිරෝධේ ඥානං කිව්වන්නේ ඒකයි ඒකට. දැන් තේරුනේ සක්කාය සම්මා දිට්ඨියේදී ඒ විදිහට භාවිතයත් විද්‍යාවට ඒ විදිහේ භාවිතයත් කියන කරුණු දෙකේ වෙනස. ඒතර මෙතනදී අනාත්ම සංඥා මේ අනාත්මේ කතා කරනකොට අනාත්මයට දැන් මෙතන මේ මේ දෘෂ්ටියත් එක්ක දැන් දෘෂ්ටිය කියන එකේ තියෙන සාස්වත උච්ඡේද කියන එක තිබ්බ කිව්වනේ. සාස්වතයි කියන්නේ ඒකාන්තයි. උච්ඡේදය කියන එක ඊට පස්සේ යාට මේ දැන් සාස්වතයේදී මේ කෙනා ඒ කියන්නේ මේ කෙනාගේ මෙලව පිළිගැනීමක් නැහැ. උච්ඡේද කියන්නේ යා පරලොව හැබැයි තියෙනවා. හැබැයි පරලොවදී ඒකාන්තෙම ඉන්නවා. ඒකින් ඒකාන්තයි. සාස්වතයි. ඒකාන්ත ලෙස පරලොව තියෙනවා. ඒකනේ දැන් සමහරලට කියන්නේ දෙවියන් වහන්සේ ගාවට කියලා ඒකාන්ත වෙසම ඉන්නවා. ඒතරන්නේ උච්ඡේදය. යා උසස් ලෙස ගිහිල්ලා දැන් ඔය ඉන්නවා. සාස්වතේ කෙනා මෙලවදී කතාව ඉවරයි. අය පරලෝවල් නෑ. අන්නේ පරලෝ එතකොට දැක්ක ගන්න. සක්කාය දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨිය මෙලව පරලෝ පිළිගැනීම නැති එක තමයි මේ සාස්වත උච්ඡේද දෘෂ්ටි වලට හේතුව. මේ සාස්වත උච්ඡේද දෘෂ්ටි කතාව තුළ තියෙන ආත්මයයි.
ආත්මීය බැඳීමයි. ඒ ආත්මය කියන එක තුලදී ආත්මය කියන එක කතා කරනකොට තව කරුණු දෙකක් තියෙනවා. දුකත් අනිත්‍යත් කියන එක තියෙනවා. ඒ අනිත්‍ය දේ තමයි දුක්. දුක් දේ තමයි අනාත්ම. ඒතර ආත්මය කියන එක කතා කරන ඔහු තුල සැපයත් නිට්ටයයි කියන සංඥාවක් තියෙනවා. අන්න ඒක මේ එකින් එකට කිසි දෙයක් බැහැර කරන්න බෑ කියලා දැන් අපි මේ වැඩසටහන් මාලාවේදී මුලින්ම කතා කරගෙන ඉනවනේ. අනේක මේ හැම එකටම හේතුව. එකිනෙකට හැමදේම ගැබ් වෙලා තියෙන්නේ. එතකොට මේවා ආත්ම මේ පංච උපාදානස්කන්ධ ආත්මය කියන දෘෂ්ටිය තුල ඉන්නවා කියන්නේ එයා ඒකාන්තෙම ඒ සැපයි කියලා තියෙනවා යාගේ. ඒකාන්තෙම දුකයි කියලා තියෙනවා. දුක අවබෝධ වෙලා අනිත්‍ය අවබෝධ වෙලා අනිත්‍යයි කියන එක තේරුම් ගිහිල්ලා දුකයි කියන එක තේරුම් ගිහිල්ලා අනාත්මයි කියන එක තේරුම් ගිහිල්ලා නැහැ නෙමෙයි. අනිත්‍ය දේ තමයි යාට දුකයි කියලා තේරුම් යන්නේ. අනිත්‍ය තේරුණතොට දුක පිළිබඳව ඌට අවබෝධයක් තියෙනවා යම් ප්‍රමාණයකින්. මේ කියන රහතන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය දුරු කරපු සම්මා දිට්ඨියට පැමිණිච්ච සෝවාන් ශ්‍රාවකයා කෙනෙක්. කියන්නේ දුක් දේ තමයි අනිත්‍ය දේ තමයි දුක් දෙවෙන්නේ. දුක් දේ තමයි යන අනාත්මයි කියන එක ඒ එනාගේ ආකල්පේ ඥානයේ තියෙන ඒකයි සත්‍ය ඥානය කියන්නේ. අනිත්‍ය දේ අනිත්‍යයි. දුක් දේ දුකයි. අනාත්ම දේ අනාත්මයි. ඒ නිසා අනිත්‍ය දේ දුක් දේ අනාත්ම දේ ආන්නේ ඒකයි ශ්‍රාවකින් වහන්සේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා ඒ ඥාණයට පැමිණෙන්නේ. ඒතකොට ඥාණයට පැමිණීම තමයි තව ආයරකින් අපි කිව්වොත් මේ අනිත්‍ය පිළිසිඳ දැක්ක යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඒ තමයි දැන් අපි මේ ධර්ම දේශනාවලට මාලාවට මුල් කරගත්තා වූ මේ දැන් අපි මුල් කරගත්තේ ධම්සක් ප්‍රයෝතන සූත්‍රයෙන් මුල් කරගෙන මේ කතා කරන්නේ මහා වග්ගපාලි පොත් වහන්සේගෙත් එක්ක ඔබට මතක ඇති දැන් මේ දෙකට බුදුරජාණන් වහන්සේගේ මේ මුල් ශාසනික චාරිකාවේ කතාව මේ යන්නේ. එතකොට අපිට ඊළඟට විස්තරාත්මකව කතා කරන්න දෙන පංච උපාදානස්කන්ධය ගැන. ඒ අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී අරහත්ත්වයේ පිණිස දේශනා කරන. ඒ අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී අපි විස්තරාත්මකව කතා කරනවා. දුර ළඟ කීන ප්‍රණීතේ සියල්ල. එතකොට ඊට කලින් මේ අවස්ථාව. ධම්මස. ධම්ම මේ චක්ඛු මුදපාදි කියන එක. ධම්ම චක්කුව ඒ තමයි යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඒ අවබෝධ කළා නෙමෙයි ඒ එහෙමයි වෙන්නේ කියන එකයි මේ. ඒ සාක්ෂාත් කිරීම ඒ අවබෝධ කරන නුවණින් පිරිසිදු දැකීම අන්න නිවනයි. සියල්ල එතකොට ඒ රූපේ කෙරෙහි වේදනා සංඥා සියල්ල නිරුද්ධ. ඒ සියල්ල අවබෝධ කරලා අවසන් ගන්න. අන්න ඒකයි. ඒතකොට ඒ නිසා මේ කරුණු කාරණා ටික හොඳට තේරුම් ගන්න ඕන. ඒතර සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙනවා කියන්නේ ඒකයි. ඒතර සක්කාය දිට්ඨියෙන් මේ අනාත්ම දෘෂ්ටියෙන් එය අනාත්මයේ ආත්මවාදී ස්වභාවයෙන් ගන්න නිදහස් වෙනවා. ඒතර ඒට කුමක්ද උපකාර උනේ? රූපය එන සම්මා දිට්ඨියට පැමිණීම පිණිස අනුපකාරව කරගන්නේ කුමක්ද? රූපේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න ඕනේ. අන්න ඒකයි මතක ඇති සම්මා දිට්ඨියට උපකාර වන කාරණා විදියට විදර්ශනාව කියන එක උපකාර වුණේ. මතක ඇති කලින් වැඩසටහනේදී. අවසාන කරුණ විදර්ශනාවත් ඕනේ කියන එක තිබ්බේ. දැන් එතකොට මේ විදර්ශනාවට යන්න උපකාර වුණේ අර ඔක්කොම උපකාරයි යාට. ඇයි විදර්ශනාවක් ගැන තේරෙන්නේ කොහොම කෙනාද? දැන් සීලයෙන් යුතු වෙන්න ඕන. හරිනේ. විදර්ශනාවක් ගැන තේරෙන්නේ ධර්මඥානෙ තියෙන්න ඕන. ධර්ම සාකච්ඡාව කියන එක තියෙන්න ඕනේ. ඒතර විදර්ශනාව කියන එක හැමදේම විදර්ශනාව කියන්නේ සියුම් ලෙස දැකීමනේ. යමක තියෙන සත්‍යනේ සැබෑ ලෙස දැකීම. කියන්නේ සියුම් ලෙස දකින්ද ඔහුට සිත පිරිසුදු වීම සමතයක් තියෙන්න ඕනනේ. සමතයෙන් සියල්ල පිරිසුදු කරලා දෙන්නේ. අකාමකා වෙන් කරලා පාර හොදට පිරිසුදු කරලා දෙන්නේ. ඒ සමතයට ඒකනේ කියන්නේ කමත්ත මනුභූති. සමතයෙන් කරන්නේ කොහොමද? පිරිසුදු කරලා පිළිවෙලකට සකස් කරලා දෙනවා. මොනවද පිරිසුදු කරලා පිළිවෙලකට හදලා දෙන්නේ? සමතයෙන් කරන්නේ. ඒ තමයි කුමක්ද? නීවරණ ධර්ම යටපත් කරවීමයි. නීවර ධර්ම ප්‍රහාණය කිරීම නෙමෙයි යටපත්. සීල නීවරණ ප්‍රහාණය. එතකොට අනාගාමී මට්ටමේදී අරහත් වේදී. තරණ එකේ තේරුම් ගන්න ඕනේ කියන්නේ. විචිකිච්ඡාව කියන එක සම්මා දිට්ඨියට පැමිණීම සෝවාන් වුණ ප්‍රහාණයයි. අනේක තේරුම් ගන්න ඕනේ කියන්නේ.
දැන් සම්මා සමතයෙන් කරන නීවරණ ප්‍රහාණය නෙමෙයි. ඒ යටපත් කිරීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන කාරණාව. මේකයි ඒව හරියට තේරුම් ගැනීමකට අවශ්‍යයි. තුනේ විදිහට. ඒතර සම්මාදිට්ඨිය නැත්තම් සම්මාදිට්ඨියට පැමිණීම, සක්කාය දිට්ඨි නිදහස් වීම, ලෞකික ලෝකෝත්තර සම්මාදිට්ඨිය සහ විද්‍යාව කියන කරුණ තමයි මේ අපි කතා කරන්නේ. මොකද එකම වචනේ බුදුරජාණන් එකම ආයරකින් හැබැයි දේශනා කරලා එතන තියෙන පරයයන් දෙක වෙනස්. ඒකයි මේ සාකච්ඡා කළේ. එතකොට ඒ සඳහා අපි උපයෝගී කරගත්තේ නාය කතා කළොත් සීල සූත්‍රයත් ගද්දුලබද්ද සූත්‍රයත්. ඒක ගද්දුලබද්ද සූත්‍රය විස්තර කරන 20 ආකාර සක්කාය දිට්ඨිය. 20 ආකාර සක්කාය දිට්ඨිය නිදහස් වීම අන්න සම්මා දිට්ඨියට පැමිණීම. එතන සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සුඛාය දෘෂ්ටි. තමා පිළිබඳව සුඛාය කියන්නේ තමා පිළිබඳව තමා දෘෂ්ටියෙන් ඉන්න ආත්මයි කියන දෘෂ්ටි. එතකොට ආත්මය කියන එක තමයි ආත්මය කියන ස්වභාවය එතනදී හතර ආකාරයකට තමයි ඒක ඇදුවේ. ඒ ආත්මීය කියන ස්වභාවය අපි සමහර රූපේ ආත්මයි කියලා ගන්නවා. රූපේ ආත්මයි කියලා ගත්තට සමහර රූපේ අනාත්මයි කියන එක සමහරට ගැලවිලා යනවා කියන්නේ. කොහොම සමහරට හිතින් හිතනවා කියන රූපේ අනාත්මයි. ආවුනේ තමගේ වශයෙන් පවත් ගන්න බෑ. සමහරලාට ඒ ස්වභාවය යාගේ ප්‍රකට වෙන්නේ නැතුව සමහරලාට ප්‍රකට වෙන්නේ තව ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ඊළඟ ක්‍රමය කෙනෙක්ට. ඒ මොකක්ද? ආත්මීය ස්වභාවයෙන් තමයි රූපය හැදිලා තියෙන්නේ කියලා. එතකොට මේ එක එක්කෙනාට ප්‍රකට වෙන ආකාරය ආත්මීය දෘෂ්ටිය ගැලවුණොත් මේ හතරම ගැලවෙනවා. ඒකයි මේ බුදුරජාණන් දේශනා කරන්නේ. ආත්මය කියන එක පිළිසිඳ අවබෝධ කළා කියන එක නෙමෙයි. ආත්මීය කියන දෘෂ්ටියෙන් ගැලවීමයි. ඒ ගැලවීම නිසා එතකොට ඒ ආත්මීය කියන දෘෂ්ටිය කෙනෙක් හතර ආකාරයකින් බෙදලා තියෙනවා. කෙනෙක් කෙලින්ම ඕලාරිකව ඍජුවම රූපේ ආත්මයි. අර වෙන මොකුත් නැහැ. ඒ විදිහට තියෙනවා. සමහරට එහෙම නැතුව කෙනෙක් තව සියුම බෙදෙනවා කොහොමද? ආත්මීය ස්වභාවයෙන් තමයි මේ රූපේ හැදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රූපය ආත්මීය ස්වභාවය කියන්නේ තමාගේ වශයෙන් පවත්ව ගන්න ස්වභාවයෙන් හරියටම හරි යුක්තයි මේ රූපය කියලා. එහෙම බෙදලා ඉන්නවා කෙනෙක්. ඊටත් වඩා තව ලෙස සියුම් විදිහට පුද්ගලයෝ බැඳලා ඉන්නවා. තව ගත්තොත් ඒ තමයි බුදුරජාණන් ඊළඟ ක්‍රමයකුත් පෙන්වුවා. ආත්මයේ තුල තමයි රූපය තියෙන්නේ. ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියන කරුණ තුල තමයි මේ රූපය තියෙන්නේ. මගේ වශයෙන් පවත්වා ගන්න බෑ කියලා එකක් නෑ යාගේ. ඒ කියන්නේ එයා ඒකාන්තයෙන්ම ඉන්නේ එකකින්. ආත්මය කියන වචනේ තේරුම කිව්වේ ඒකනේ. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියන එකනේ. එයා ඉන්නේ කොහොමද? ආත්මය තුල රූපේ තියෙනවා කියලා කියනවා. ඒක තමාගේ වශයෙන් පවත්වා ගැනීම තුලම තමයි මේ රූපේ තියෙන්නේ. මේ ආත්මීය වශයෙන් බැඳී යන ආකාර විවිධ ආකාර හතරක් මේ කියන්නේ. මේ එක ගලව හතර ගලවනවා නෙමෙයි මේ කියන්නේ. ඉස්සරලාම රූපේ ආත්මයි කියලා ගලවනවා. ඊට පස්සේ මොකද්ද මේ ආත්මීය ස්වභාවය තුල රූපේ තියෙනවා කියලා ගලෙව්වා. ඊට පස්සේ මොකද්ද මේ ආත්මයේ තුල තමයි රූපේ තියෙන කෙනෙක් ගැලෙව්වා. ඊට පස්සේ තමයි මොකද්ද ගලවන්න තියෙන්නේ ආත්මයේ තියෙන්නේ රූපය තුලයි කියන එක නෙමෙයි. අපි එක එකන මේ ආකාර හතරෙන් එකකට තමයි මූලික කරගෙන බෙදලා තියෙන්නේ. ඒකයි මේ සක්කාය දිට්ඨිය මේ හතර ආකාරයෙන් අපි බෙදලා ඉන්නවා කියන එකේ තේරුම. ආත්ම දෘෂ්ටිය ගැලෙව්වොත් අන්න මේ හතරම ගැලවෙනවා. ආත්ම දෘෂ්ටියට බැඳෙන්න උපකාරුනේ මොකද්ද? శాశ్వත වශයෙන් උච්ඡේද වශයෙන් බැඳී යාමයි. శాశ్వත වශයෙන් උච්ඡේද වශයෙන් බැඳී ගියේයි අර සක්කාය සම්මා දිට්ඨිය කියන එක තිබුණ නැති නිසා. අර ලෞකික වශයෙන් දැන් ඒකේ තියෙනවනේ මෙලව පරලොව පිළිගැනීම. මෙලව පරලොව පිළිගැනීම කියන කරුණු දෙක කෙලින්ම ඕලාරිකව. ඊට පස්සේ ඕපපාතික උපත්. ඒ ඕලාරිකව මේ శాశ్వත උච්ඡේද කියන දෘෂ්ටි දෙකට ගැබ්බෙලා තියෙනවා. එතකොට ඒකයි මේ ලෞකික සම්මාදිට්ඨිය පරිපූර්ණ වීමත් එක්ක තමයි යා ලෝකෝත්තර සම්මාදිට්ඨියකට යනවා කියන කරුණ අපි මුලින්දම කිව්ව ඔබට මතක ඇති. ලෞකික සම්මාදිට්ඨිය පරිපූර්ණ කිරීමකින් තොරව කියන්නේ
කෙනෙකුට කිසිදාක ලෝකෝත්තරයක් කරා යාමේ හැකියාව උට ලැබෙන්නේ නැහැ. දැන් ඔබට තේරෙන්නේ නැති මේ අපි කතා කරන මේ ධර්මපරියය පිළිවෙල. ඒතර ඒකේ සෝවාන් ශ්‍රාවකයා සාස්වත දෙනුත් උච්ඡේද කියන දෘෂ්ටි දෙකනුත් නිදහසයි කියලා. නිදහස් කියලා කියන්නේ. ඒතර මේ සම්මා දිට්ඨියට පැමිණුණා කියන කරුණ. මේ සෝත ආපන්න ආර්ය අෂ්ටාංගිකට පැමිණුණා කියන කරුණ. මේ ආර්ය අෂ්ටාංගිකට පැමිණෙන ආකාරය මේ යවෙන්නේ මේ කියන්නේ. ඒතර ආර්ය අෂ්ටාංගිකට පැමිණෙන ආකාරයෙන් පැමිණුනහම ඒ මාර්ගයේ කොළඹ යන පාර ගියොත් කොළඹට නියන්නේ වෙන පාරවල හැරෙන්නේ නැතුව ගියොත් ඒක කොළඹට නෑ යන්නේ. පාර කොළඹට යන ඒ වගේ කෙනා. සම්මා දිට්ඨියට පැමිණෙන මාර්ගයේ ඒ ආකාරයට ගියොත් අන සෝත ආපන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. එතනදී සෝත කිව්වේ ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. ඒ ආර්ය අෂ්ටාංගිකට පැමිණෙන්න අන්න සීලය උපකාරයි. ධර්ම ඥානෙ උපකාරයි. ධර්ම සාකච්ඡා උපකාරයි. ඊළඟට මොකද්ද? සමතේ උපකාරයි. විදර්ශනාව උපකාරයි. විදර්ශනාවට කියන්නේ මේ සක්කාය දිට්ඨි කතාව. කෙලින්ම කියන්නේ ඒක. මේ පංචපාදක විදර්ශනාව සීල සූත්‍රයට අනුව බැලුවොත් වෙන කිසිදු කතාවක් නෙමෙයි. එයා සමතේ පිණිසේ උතුමන් වහන්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේ බුද්ධානුස්සතිය හරි සංඝානුස්සතිය හරි කුමක් හෝ පුරුදු කරනවා. ඒතකොට එතනදී ප්‍රකට වන්නේ දැන් අපි ගත්ත සෝතාපට්ටි අංග ගැන තියෙනවනේ. බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති ආර්යකාන්ත සීලේ. එතකොට සීලය හතරක් තිසරණේ ගැන. එතකොට මේ හතර තුලම තියෙන කුමක්ද? හතරක් නෙමෙයි තුනක් කරුණු හතරයි හතරෙන් එකක් සීලය. ඊතුරු කරුණු තුනම අන්න සමතය. සමත කාරණා කියන්නේ. බුද්ධේ ධම්මේ සංඝේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති. සමත කාරණා අනුස්සති කාරණා. විදර්ශනාවට මේ විෂයාකාර සක්කාය දිට්ඨිය විදර්ශනා කිරීම. ස්වභාවය පිළිසිත දැකීම. අනාත්ම දෘෂ්ටිය ගැලේ අනාත්ම දෘෂ්ටිය ගැලේ අනාත්මයේ ගැලුණා කියන්නේ දුකත් අනිත්‍ය තේරුම් ගියා. ඊට පස්සේ තිබුණේ අනාත්මයම ප්‍රකට කර යෑම. ඒකයි ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරන්නේ අනාත්ම ලක්ෂණ සූත්‍රය. ඒ මහරහතන් ඒ කාටද ඒ සෝවාන් වෙච්ච උතුමන් වහන්සේලා ප්‍රශ්නමට. ඒ සෝවාන් වෙනනේ සම්මා දිට්ඨිය පැමිණිලානේ. යං කිඤ්ඤ සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම පැමිණිලා. ඊට පස්සේ අනාත්මය ප්‍රකට කරමින් අනාත්ම ලක්ෂණ දේශනාව කරා. ඒකයි ඒ පස්වක ස්වාමීන් වහන්සේලාගෙන් අහපවන්න පිළිතුරු දුන්නේ යමක් අනිත්‍ය නම් ඒ දුකක් හෝ වේද සැපක් වේද. ඇසවනහයි නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද. එහෙම නිහන් රූපේ වනහයි අනිත්‍ය හෝ දුක ඊට පස්සේ සැපක් හෝ වේද අනිත්‍යයි. දැන් ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ මේ අපි නිකන් මේ කටපාඩම් කරලා අනිත්‍යයි කියනවා වගේ නෙමෙයි. අපි නුත් ඇහුවොත් එහෙම රූපේ නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද කියලා අපිත් අනිත්‍යයි කියලා කියනවනේ. නමුත් මේ ඥානය තුල පිහිටමින් නෙමෙයිනේ. ඒ විවාහාර මාත්‍රේ නෙමෙයි සූත්‍රය තුල තියෙන මේ ප්‍රශ්නේ අහනකොට. ඊට පස්සේ තමයි මේ ශ්‍රාවකින් වහන්සේලා ප්‍රශ්නමකින් අහන්නේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී. මොකද අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ චරිත බික්කවේ ඒ භාග්‍යතුන් වහන්සේගේ චාරිකාවේ ගමන් කිරීමේදී ඊළඟට දෙසුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනාත්ම ලක්ෂණ සූත්‍රය. එතකොට එතනදී ඇහුවේ ඒකයි බුදුරජාණන් මේ සම්මා දිට්ඨියට පැමිණීම ඒ ධම්මස පහළ වී තිබීම නිසා මේ රූප වේදනා සංඥා සංඛාර කියන කරුණු පහ මහණෙනි නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද කියලා. ඒකයි ඒකාන්තයෙන්ම දෙන අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය නම් යමක් දුකක් හෝ වේද සැපක් හෝ වේද දුකයි ස්වාමීනි. දැන් මොකෝ ධර්මයක් දැන නැති මිනිස්සෙගේ කොහොම ඇහුවොත් එimhe ඔළුව කහනවනේ. මේ පළවෙනි වතාවට අහපු ප්‍රශ්න ටිකනේ. එතකොට ඥානයක් මත පිළිහිලා උත්තර දෙන්නේ. අපි ඒක දැනගත්තී අපි දුකයි අනිත්‍යයි ඒ ඔක්කොම අපි මේ පොතපත කියවලා ධර්මඥාණයෙන් ඇති කරගත්ත එකනේ. පිළිසිඳ දැකලා කියන එක නෙමෙයි. අර සාක්ෂාත් කරපු දෙයක් කියන්නේ. අනිත්‍ය නම් යමක් බුදුරජාණන් අහනවා දුකක් හෝ වේද සැපක් හෝ වේද පින්වත් මහණනි. ඒ පස්වක ස්වාමීලා එතකොට ඒ ඔක්කොම ප්‍රශ්නමම අන්න සෝවාන් උතුමන් වහන්සේලා. ස්වාමීනි දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒ ආත්ම හෝ වේද අනාත්ම හෝ වේද ස්වාමීනි අනාත්මයි. යමක් අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් දැන් බලන්න. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් මේ ස්වභාව අනාත්මයි කියන්නේ මේ දෘෂ්ටි රූපේ ආත්මයි කියන එක නේ. ඒ දෘෂ්ටිය.
ඊට පස්සේ ආත්මීය ස්වභාවයෙන් මේ රූපේ හැදිලා තියෙන කියන දෘෂ්ටිය නෑ. ඊළඟට අපි ගත්තොත් තව විදිහකින් අපි තව සියුම් ලෙස බෙදලා තිබුණොත් ආත්මය තුල තමයි රූපේ තියෙන්නේ කියන එක නෑ. ඒ ආත්ම දෘෂ්ටිය නෑ. ඊට පස්සේ රූපේ තුල තමයි ආත්මය තියෙන්නේ කියන දෘෂ්ටිය නෑ. සියල්ල අනාත්මයි ස්වාමීනි. මේ අනාත්මයි කියන එක අපිට වගේ ආත්මයි කියන්නේ මෙයයි අනාත්මයි කියන්නේ මෙයයි ඒක තේරුම මේකයි ගග එහෙම කියලා දිලා නෙමෙයිනේ මේ කියන්නේ. කොහොමද එතකොට අවබෝධය කියන එක? මේ සම්මා දිට්ඨි ප්‍රේමනේ සෝවාන් ශ්‍රවකගේ අවබෝධය කියන එක. ඒකයි ආශ්චර්ය අద్භූතයි කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ. මේ අහනවා මේ උත්තර දෙනවා. කලින් කියලා දීලාද? ඒ මොකක්වත් නෙමෙයි. මේ පෙර නොඇසූ විරු ධර්මයන්ගේ බලන්න මේ ධර්මයේ තුල තියෙන එහෙම නේද අනාත්ම ලක්ෂණ සූත්‍රය. දැන් බලන්න ධම්සප්පවේදන සූත්‍රය විස්තර වෙන්නේ එහෙමනේ. පෙර නොඇසූ විරු ධර්මයන් කෙරෙහි දහම්මස පහළ විය, ඥානෙ පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකයේ පහළ විය කියලා නේද කියන්නේ. පෙර අන්න වචනේ තියෙනවා. පෙර නොඇසූ විරු ආලත් නැති ආනේකයි. ඒ ශ්‍රාවකත්වය කියන්නේ මාර්ග ඵල කියන්නේ. අපිට හිතා ගන්න බෑ ඒ උතුමන් වහන්සේලගේ ස්වභාවය. ඒ පෙර නොඇසූ විරු දෙයට තමයි උත්තර දෙන්නේ. ඒ උත්තරේ හරියන්නේ ඇයි? අපි වගේ මේ කනාවට කියන ඒවා නෙමෙයි. හරියන්නේ මගපල අවබෝධය තිබෙන නිසා. ඒ සාක්ෂාත් ඒ පිළිසිත දැකපු නිසා. ඒ සත්‍ය ඥාණයට පැමිණීමයි ඊට හේතුව. ඒකයි අනිත්‍යයි දුකයි ඒ අනාත්මයි. ඒ නිසා ඒ පින්වත් මහණිය අහන්නේ අනාත්ම ලක්ෂණ මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය කියා හෝ ගැනීම සුදුසුද? නෝ හේතම් බන්ති සුදුසු නැත. සුදුසු නැත කියන එක තමයි සත්‍ය ඥාණයෙන් දැන් තේරුම් අරන් ඉන්නේ. සුදුසු නැත කියන එක අවබෝධය දැන් සුදුසු ඒ මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්මය කියා හෝ දැන් ගලවලා නැහැ ඒක. තාම මේ ආත්මය තියෙනවා. ඒ කියේ මොකද? දැන් අපි ගත්තොත් එහෙම ඒ උපාදානිය තියෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත අත්වාද උපාදානිය කියන එක අන්න ඒක තියෙනවා. අත්වාද උපාදානයෙන් ගැලවිලා නැහැ. හැබැයි ගන්න හොඳ නැහැ කියලා කියනවා. බලන්න වෙනස. ඒ ඥානෙ, සත්‍ය ඥානෙ වෙනස. අපි මේ කියනවා වගේ එකක් නෙමෙයි. සත්‍ය ඥානය කියන එක. අන්න ඒකයි මේ කරුණ මේ හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ඒතර මේ සම්මා දිට්ඨිය කියන කරුණ තමයි අද අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතර ඕනෝකයි. ඒතර මේ සම්මා දිට්ඨිය කියන කරුණේදී මේ විදිහට මුලින් මාර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි අපි මේ සාකච්ඡා කරන්නේ දුක්ඛ නිරෝධාර සත්‍යය. ඒතර දුක්ඛ නිරෝධාර සත්‍යයේදී භාග්‍යවත් බුදුරජාණන් සම්මා දිට්ඨිය කියලා ප්‍රකට කරවන්නේ මුලින්ම ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සක්කා මේ දුක්ඛේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ওই විදිහට. ඒදී අපි ඊට පස්සේ ඒක සරලව තව තේරුම් කරගන්න මේ සම්මා දිට්ඨිය විස්තර ඇතුව තේරුම් කරගන්න ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් කතා කළේ. ඊට පස්සේ ලෞකික වශයෙන් දසවස්තුක සම්මා දිට්ඨිය ලෝකෝත්තර වශයෙන් සම්මා දිට්ඨිය අපි මේ කතා කරා. ඊට සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස අපි මේ කතා කරපු සම්මා දිට්ඨිය ගැන කතා කරපු කාරණාවෙන් ආයේ සාරාංශ මේ ගන්නෙ. මොකද ඊළඟට අපි දවසේ කතා කරන්න අපිට තියෙන මේ සම්මා දිට්ඨිය පැමිණෙන ශ්‍රාවකයා තුල තියෙන සත්‍ය ඥානය පිළිබඳව සම්පූර්ණයෙන්ම. ඒ සම්මා දිට්ඨි සූත්‍රය මුල් කරගෙන තමයි ඊළඟ දවසේ කතා කරන්නේ. ඒ සත්‍ය ඥානයන් ගැන මේ එකක් පිළිබඳව නෙමේ ඥානෙ සත්‍ය ඥානෙ තියෙන්නේ කියන එක. ඒ නිසා මේ පිළිබඳව යම් වැටහීමක් අපිට තියෙන්න ඕනේ මේක ඊළඟට කරුණට තේරුම් ගන්න නම්. ඊළඟ දවසේ. එතකොට ඒ සම්මා දිට්ඨිය පිණිස උපකාර වන මූලික කාරණා දෙකක් තියෙනවා කියලා කතා කළා. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසකාරයත්. පරතෝ ഘോഷයෙන් ලැබෙන උපකාරයෙන් යෝනිසෝ මනසේ උපකාර කරගෙන අන්න ඒක න සීලය තුල පිහිටනවා. ඊට පස්සේ උතුමන් වහන්සේ ඊළඟට ධර්ම ඥානය ඇති කරගන්නවා. ඊට පස්සේ ධර්ම සාකච්ඡා සමත විදර්ශනා. ඔන්න ඔය පහෙන් යුතු වුණොත් අන්න සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙනවා. ඒ කියන්නේ මෙතන සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙනවා කියන වචනේ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ප්‍රමුණේ කියන්නේ සෝවාන්. ඒ වෙනකොට දැන් මේ සක්කාය දිට්ඨි කතා මේ ඔක්කොම අන්න නිදහස්. ආත්ම දෘෂ්ටියෙන් ගන්න ගැලවිලා. ඒතර අනිත් යංකින්ජ සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති කියන
යමක් හේතුන්ගෙන් හටගත්තද හේතු නැතිවීමෙන් නැති වී යනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් ඒක තව විස්තර ඇතුව කිව්වොත් සංකතයක ලක්ෂණ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා පවතින දේ තුන වෙනස් වීමක් කියනවා කියන ඥාණයෙන් යුක්ත. ඒකයි සත්‍ය ඥානය. තව විදිහකින් කිව්වොත්. තව විදිහකින් කිව්වොත් ඒ තමයි කුමක්ද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං මේ උපදින කල්ලි මේ උපදී මේ නැතිවන කල්ලි මේ නැතිවේ ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස් නිරෝධා ඉදං නිරුද්ධති මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වේ. උන ඒකට කියනවා ආර්ය න්‍යාය. ආර්ය න්‍යාය හතරක් තියෙනවානේ. ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ ඇති වේ. ඉමස් උපාදා ඉදං උප්පජ්ජති මේ උපදින කල්ලි මේ උපදී. ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති කල්ලි මේ නැති වේ. ඉමස් නිරෝධා ඉදං නිරුද්ධති මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වේ. ඔය සත්‍ය ඥානයයි. ඔය ආර්ය න්‍යාය කියලා කියන්නේ. ඒ ආර්ය න්‍යාය තේරුම් ගන්න. එහෙම නැත්නම් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා පවතින දේ තුළ නැසෙන සත්‍ය ඥානයයි. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යමක් හේතුන්ගෙන් හටගත්ත හේතු නැතිවීමෙන් නැති වෙනවා. සත්‍ය ඥානයයි. එතකොට අන්නේ ඥානය තමයි ඒ ඥානෙට පැමිණීම තමයි ඔන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය යුතු වීමත් එක්ක තමයි ඥානෙට පැමිණෙනවා කියන්නේ. ඒ ඥානෙ තියෙනවා කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය යුතේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය යුතේ කියන ඔය ඥානයන් තියෙනවා කියන එකයි. ඔය අර කියපු කාරණාවත්. දැන් අපි ආර්ය න්‍යාය අපි ආර්ය න්‍යාය අපි වචනේ පාඩම් කරගෙන අපි තියන් ඉන්නේ. ඒ ඥානයෙන් නෙමෙයි. අපි සංකතයේ ලක්ෂණ තියෙන අපිට වචනෙට. ඥානයෙන් නෙමෙයි දෙකල නෙමෙයි ඥානයේ තුල පිහිටලා නෙමෙයි. යංකින්ච සමුදය ධම්ම සබ්බත් නිරෝධ ධම්මන්ති කියන්නේ ඥානෙ නෙමෙයි. වචනේ අපි ධර්මයේ තුලින් අහපෙකන්නේ. අන්න ඒක අපේ ඒ ඥානෙ වෙනස. එතකොට අන්නේ ඒ ඥානය තුල පිහිටීම නිසා ඒ සත්‍ය ඥානය තුල ඒ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන එක. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තං පඤ්ඤායති කියන එක. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං නිරුද්ධති කියන සත්‍ය ඥානයේ තව කාරණා. ඒ සත්‍ය ඥානයේ තව විස්තර ඇතුවන්න සම්මාදිට්ඨිය විස්තර වෙනවා. සම්මාදිට්ඨි සූත්‍රයේදී. ඒ තමයි අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කියපු කාරණාවන් නැවත නැවත අහන්න ටික ටික විමසන්න. තේරුම් නැති වුණා කියලා හිතන්න එපා. ඊට පස්සේ දුක් වෙන්න එපා, කනගාටුවටපත් වෙන්න එපා. විමසන්න. විමසන විට තමයි බුදුරජාණන් සිංහ ආලවක යක්ෂයා වෙලත් අපි ප්‍රඥාව මතුවෙන්නේ. ඒක විමසීමයි අපිට වැදගත් වන්නේ. ඒක විමසීම වැදගත් වෙනවා කියලා නිකන් ඔහේ බහූත මේව නෙමෙයි විමසන්න ඕනේ. මේ ධර්ම කාරණාවන් එකිනෙකට විමසන්න. ගද්දුල බද්ද සූත්‍රය අරගෙන මුල් කරගෙන මේ විෂයාකාර සක්කාය දිට්ඨිය අන්න ටික ටික විමසීම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්. එතකොට හරි. එතකොට මේ විදිහට විමසමින් ඔබ අප හැම දිනාටම ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා. සාදු සාදු සාදු. චරත භික්ඛවේ චාරිකං ධර්මදේශනාව සඳහා අද දින දායකත්වයේ දරන්නේ සිත සනසන අමාදහම් ධර්මදේශනා මාලාවේ දායකත්වයේ දරන පින්වත් පිරිසක් විසින් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. රැස් කරගන්ට යෙදුණු සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. සක්දිව් රජුන්, සතරවරම් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන්, ඒ වගේම මේ පින්බිමේ අධිග්‍රහිත සිටින්නා වූ මිනි ප්‍රදේශ භාර, පළාත් භාර, නානා නම්ගොත් වාසී සීල දෙවියෝද, සීල බ්‍රහ්මයෝද, සුමන සමන් දෙවිවරුන්, උපුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න සීල දෙවියන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන දෙවියන් බ්‍රහ්මින් දිව්‍යාව සුවර්ණ සප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥායන සේක බල ධර්මයෙන් වැඩිත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් දායකත්වයෙන් දරන මේ පින්නතුන් නමින් මේ පරිලෝකයන්ට යෙදුන ඒ හැම දිනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප නමින්ද මේ පරිලෝක ගොස් යම් ඥාතීන් පින් බලාපොරොත්තු වෙන දේ හැම දිනාද මේ පින් සම්ලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පුබුදු පලියගේ, මංජුලා වඩුගොඩ පිටිය, රොෂාන් ප්‍රියංකර, ගයානී නිසංසලා,
යසිරු පණ්ඩිත රත්න, හර්ෂණී කාංචනා, ප්‍රසංග මදුවාගොඩ, ඩග්ලස් හේමජිත්, සසික රණසිංහ, සම්පත් සූර්යාරච්චි යන ඒ පින්වත් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල සෑම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු සිත සනසන අමාදහම් ධර්ම දේශනා මාලාවේ දායකත්ව දරන ඒ පින්වත් පිරිසටද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් මේ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනයේ දීර්ඝාය සම්පත, සීල ආරක්ෂාව, රැකවරණී සැලසේවා. ඒ පින්වත් හැම දිනාටම සුවසේ කිසි බාධා කරදරයකින් තොරව පින් දහම් රැස් කරගනිමින් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පින් ඔබ අප සීල දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝාය සම්පත, සීල ආරක්ෂාව, රැකවරණී සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධිය පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින ලංකාවාසී ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට අතනගාരികා මෑණිවරුන්ට අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝාය සම්පත, සීල ආරක්ෂාව, රැකවරණී සැලසේවා. මහා සංඝරත්නයටද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධිය පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම දීමාපිය, ගුරුවර, නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසක ධර්ම දානින් උදව්පකාර කරන, නන්නායරින් උදව්පකාර කරන්නා වූ, සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් සමලස අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝාය සම්පත, සීල ආරක්ෂාව, රැකවරණී සැලසේවා. ඔබ අප සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණින්, දෙවි රැකවරණින් සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.